ආයුබෝවන් දුව පුතේ. අද දවසෙත් අපි මුණ ගැහෙනවා ව්‍යවසායකත්ව අධ්‍යයනයේ 10 ශ්‍රේණිය විෂයත් සමග. මං හිතන්නේ දැන් මතක ඇති අපි පළවෙනි දවසේ මොනවද කතා කළේ කියලා. අපි පළවෙනි දවසේ ආරම්භ කළා ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද කියන එක අඳුන ගන්න, ඒක වටහා ගන්න ව්‍යවසායකත්වය පිළිබඳ හැඳින්වීමක් තමයි අපි පළවෙනි දවසේ පටන් ගත්තේ. ඊගොට අපි සාකච්ඡා කරා ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා. ඉතින් අපි අද දවසේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ 10 ශ්‍රේණියේ ඒ පාඩමේම දෙවෙනි කොටසට යන්නයි හදන්නේ. එතකොට අපි දන්නවා මොනවද අපි නිපුණතාවයේ පළවෙනි නිපුණතාවය මොකක්ද කියලා කතා කළා. එතකොට පළවෙනි නිපුණතාවයේ සාකච්ඡා කරපු පරිදි මේ පාඩම අවසන් වෙනකොට දුවේ පුතේ ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ ව්‍යවසායකත්වයේ වැදගත්කම අඳුර ගන්න. ඒ වගේම ව්‍යවසායකයෙකු වීමේ ඇල්ම කොච්චර හොඳට ව්‍යවසායකයෙක් වෙන්න ඔයා කැමැත්තක් ඇති කර ගන්නවාද කියන එක අපි මේ පාඩම ඉවරනකොට ඇති වෙලා තියෙනවා නම් ඒක අපේ ජයග්‍රහණයක්. ඉතින් මම දන්නවා අපේ දුව පුතාලා අනාගතයේ මේ රටට වැඩදායි ව්‍යවසායකයෝ වෙනවා කියලා. ඉතින් අපි බලමු මේ පාඩමේ දෙවෙනි කොටස කොහොමද අපි සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. පළවෙනි දවසේ අපි ව්‍යවසායකත්වයේ සාකච්ඡා කළා. ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා අඳුනගත්තට පස්සේ අද අපිට සිද්ධ වෙනවා ව්‍යවසායකත්වයේ සුවිශේෂී වැදගත්කම මොකක්ද කියලා තේරුම් ගන්න. මොකද ව්‍යවසායකයා කොච්චර දෙයක් මේ රටට මේ සමාජයට තමන් වෙනුවෙන් කරනවාද කියලා අපිට අඳුන ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ පාඩමේ 1.3 කියන කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ ව්‍යවසායකත්වයේ කොච්චර වැදගත් දෙයක්ද මේ රටකට කියලා. 1.4න් අපි සාකච්ඡා කරනවා එහෙමනම් මෙච්චර වැදගත් ව්‍යවසායකයෙක් වෙන්න නම් අපිට මොනවද තියෙන්න ඕනේ ගති ලක්ෂණ කියලා. ඉතින් අවසාන කොටස මේ පාඩමේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සාකච්ඡා කරනවා. ඉතින් මොකටද මේව සාකච්ඡා කරන්න කියලා අපි ගත්තොත් එහෙම අපේ තියෙනවා ඉගෙනුම් ඵල. ඉගෙනුම් ඵලවල පළවෙනි එක තමයි දෙන ලද පුජ්‍යල ගති ලක්ෂණ අතුරින් ව්‍යවසායකින්ට සුවිශේෂ වූ ගති ලක්ෂණ වෙන්කොට දක්වන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. දෙවැනි ඉගෙනුම් ඵලය තමයි ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ස්වකීය ගති ලක්ෂණ සමග ගලපමින් තමා තුළ පවත්නා ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ඉස්මතු කර ගන්න ඕනේ. තුන්වෙනි ඉගෙනුම් ඵලය තමයි දෙන ලද ව්‍යවසායකත්ව ගති ලක්ෂණ විග්‍රහ කරන්න ඕනේ. තවදුරටත් අපි ඉගෙනුම් ඵල ගැන සාකච්ඡා කරනවා නම් ඉගෙනුම් ඵලවල ඊළඟ ඉගෙනුම් ඵලයේ විදිහට කියන්නේ කිසියම් පුජ්‍යලයක් ව්‍යවසායකයෙකු වීමෙන් ඔහුට අත්විඳිය හැකි සුවිශේෂ ප්‍රතිලාභ සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. ඊගාව ඉගෙනුම් ඵලයේ තියෙන්නේ ඇතැම් පුජ්‍යලයින් ජීවනෝපායන් ලෙස රැකියාවක් තෝරා ගැනීමට යොමු නොවි ව්‍යාපාර කිරීම සඳහා යොමු වීමට හේතු ඉදිරිපත් කරන්න ඕනේ. අවසාන ඉගෙනුම් ඵලය දේශීය ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යවසායකින් දායක වන අයුරු පෙන්වා දෙන්න ඕනේ. අපේ දේශීය ආර්ථිකය දියුණු කරන්න නම් අපි දන්නවා ව්‍යවසායකයෝ තමයි අත්‍යවශ්‍යම කාණ්ඩය. කොහොමද එහෙනම් ව්‍යවසායකයෙක් තමන්ගේ කාර්යයන් තුලින් දේශීය ආර්ථිකය දියුණු කරන්න මොන වගේ දෙයක්ද අපි කරන්න කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ, පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අත්දැකීම තුලින්, ඒ ලබන ඉගෙනීම තුලින් අනාගතයේදී අපේ දුව දරුවෝ දේශීය ආර්ථිකය නංවන්න තමන්ගේ දායකත්වයේ උපරිමයෙන් දෙන්න ඕනේ මේ රටට. එහෙමනම් අපි මේ පාඩම් කොටස් දෙකෙන් පළවෙනි පාඩම් කොටස් දෙක 1.3 කියන පාඩම් කොටස ව්‍යවසායකත්වයේ සුවිශේෂී වැදගත්කම මොකක්ද කියලා සාකච්ඡා කරමු. එතකොට ව්‍යවසායකත්වයේ සුවිශේෂී වැදගත්කම සාකච්ඡා කරනකොට දුවේ පුතේ අපිට කතා කරන්න පුළුවන් පුජ්‍යල මට්ටමින් මොකක්ද තියෙන වැදගත්කම, ඒ වගේම සමාජයක් විදිහට ගත්තාම තියෙන වැදගත්කම ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම රටක් විදිහට සමස්ත රටක් විදිහට ගත්තාම වැදගත්කම සාකච්ඡා කරන්න පුළුවන්. මේ සියලුම දේවල් සංකලනය කළා මම කැමති අපේ දුව දරුවන්ට මේක පින්තූරයක් ආකාරයට ඉදිරිපත් කරන්න. සටහනක් ආකාරයට ඉදිරිපත් කරාම මතක තියාගන්න ලේසියිනේ. ඉතින් මම කැමති සටහනක් විදිහට ඉදිරිපත් කරන්න කොහොමද ව්‍යවසායකත්වයේ වැදගත් වෙන්නේ කියන එක. මේකෙදි පළවෙනිම දේ තමයි අපි දැනගන්න ඕනේ ව්‍යවසායකත්වයත් එක්ක බැඳිලා තියෙන්නේ අපේ මේ රටේ තියෙන සම්පත්. පළවෙනියටම දුවේ පුතේ අපිට තියෙන ඊටාම වැදගත් දේ තමයි අපි අඳුන ගන්න ඕනේ අපේ රටේ අපේ ප්‍රදේශයේ මොනවද සම්පත් තියෙන්නේ කියලා. මොකද ව්‍යවසායකත්වයට වැදගත්ම දේ තමයි සම්පත් කියන එක. ඕගොල්ලන්ට මතක ඇති අපි පළවෙනි පාඩමේදී කිව්වා. අර කුඩා තරුණයා, ඒ තරුණයා දිනුදු තරුණයා දියුණු වෙන්න නම් පටන් ගත්ත ආකාරය, ඒ පටන් ගත්ත ආකාරයේදී පාවිච්චි කරපු සම්පත් සමහර වෙලාවට ඊටාම කුඩා දෙයක් වෙන්න පුළුවන් අපි ගාව තියෙන්නේ. අපිට මතකයි ඒ වෙලදී ඒ කතාවේ තියුණු විදිහට පටන් ගත්තේ මැරිච්ච මීකුණක් අලවි කළා. ඒක නිසා සම්පත් කියන දේවල් මහා ලොකු ගොඩාක් තියෙන්න ඕනි කියලා විශ්වාස කරන්න ඕනේ නෑ. තියෙන සම්පත් අපි පාවිච්චියට ගන්න එක තමයි ව්‍යවසායකත්වයේ පළවෙනිම කාර්යභාරය. එතකොට අපි වටේ තියෙන මම
කලින් පාඩමේදී සඳහන් කළ පරිදි අපි වටේ තියෙන අපේ ගස් කොළ හැදෙන කොස් ඒ ගස් වලින් හැදිලා කොස් ඉදිලා ඇට වැටිලා හැමතැනම විසිරලා තියෙනවා කියලා මම කිව්වා. ඒ වගේ අපේ පරිසරයේ ගොඩාක් දේවල් තියෙනවා නාස්ති වෙලා යන දේවල්, එළවලු, පළතුරු වගේ දේවල්. ඒ වගේම අපි දන්නවා අපේ පොළොවේ තියෙනවා සම්පත් භූමිය කියන එක ගත්තාම භූමියේ තියෙනවා khනිජ ද්‍රව්‍ය, වැලි වර්ග. ඒ වගේම අපි දන්නවා ඊට වටිනා රසායනික ද්‍රව්‍ය. අපි දන්නවා ෆොස්ෆේට් නිදියක් තියෙනවා ලංකාවේ. අන්න මේ සියලුම දේවල් තමයි අපි කියන්නේ සම්පත් කියලා. ඒතකොට සම්පත් වල කොටසක් අපිට හම්බ වෙනවා භූමියෙන්, කොටසක් අපිට හම්බ වෙනවා අපි මිනිස්සුන්ගෙන්. අපි කියන ඒවට ශ්‍රමය කියලා. මහන්සි වෙන එක. ඔළුවෙන් කල්පනා කරලා වැඩ කරන එක. අන්න ඒවට අපි කියනවා ශ්‍රමය කියන එක. ඒ වගේම තමයි භූමියයි ශ්‍රමයයි මිශ්‍රණය කරනකොට මේකට අවශ්‍යයි ප්‍රාග්ධනය. අපි කියන්නේ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා මේ භූමිය හා ශ්‍රමය මනවින් සංකලනය කරන්න. හැබැයි මේ කියන සියලුම සාධක තිබුණත් මදි. අපි දන්නවා මේ ටික සංකලනය කරන්න නම් හොඳ ව්‍යවසායකයෙක් ඉන්න ඕනි. අන්න ඒක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඉතින් මේ සම්පත් සංකලනය කිරීම ව්‍යවසායකත්වයෙන් සිදු වෙනවා. එතකොට අපි දන්නවා එහෙමනම් ව්‍යවසායකයෙක් ඉන්නවා නම් ඒ ව්‍යවසායකයා මේ සම්පත් අහක දාන්නේ. අපි දන්නවා අපේ රටේ තරුණ ශ්‍රමය වැඩිපුර ප්‍රමාණයක් අපේ රටේ නෙමෙයි පාවිච්චියට ගන්න. ඒකෙන් කොටසක් අපි මැද පෙරදිග රටවල් වලට යනවා. කොටසක් අපි යවනවා කොරියාවට. කොටසක් යවනවා තව දියුණු රටවල් වලට ඕස්ට්‍රේලියාව වගේ. ওই විදිහට ගත්තාම අපේ සම්පත අපි පාවිච්චි කරලා නැහැ. ඒක නිසා මේ රටේ සම්පත් නියමාකාරයෙන් පාවිච්චි කරන්න නම් අපිට ව්‍යවසායකත්වය අත්‍යවශ්‍යයි. අපි බලමු ඊගාවට සම්පත් පාවිච්චි කරලා මොකද කරන්න කියලා. ඔන්න අපි ඊගාවට කරන දේ මොකද්ද අපි කරන්නේ? අපිට සම්පත් තියෙනවා නම් අපි නිර්මාණශීලීත්වය පාවිච්චි කරලා නවෝත්පාදනයන් කරනවා. ඒ නවෝත්පාදනයන් භාණ්ඩ හා සේවා බවට පත් වෙලා වෙළඳපළට යනවා. එතකොට අපේ දුවල පුතාලා අනාගතයේදී ව්‍යවසායකයෙක් වුණොත් එහෙම අපි ගාව තියෙන සීමිත සම්පත් ප්‍රමාණය අපි පාවිච්චි කරනවා අපේ දැනුම නිර්මාණශීලීත්වය වගේ හැකියාවන් වලින් අලුත් භාණ්ඩ බවට පත් කරනවා. මම කලින් කිව්වා අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු දරුවෙක් එයා පටන් ගත්ත කොස් ඇට වලින් නිෂ්පාදනය කරන්න කොස් පෝෂ කියලා. ඒ වගේම තව දරුවෙක් පටන් ගත්තා තමන්ගේ ව්‍යවසායකත්ව ව්‍යාපාරයේ එයාට ආව අදහසක්. එයා පටන් ගත්තා මේ සුරතල් සතුන්ගේ ආදාහන උත්සවයන් සංවිධානය කරන ආයතනයක්. එතකොට මේ දරුවා තමන්ගේ සම්පත්, තමන් දන්න දේ, තමන්ගේ දැනුම පාවිච්චි කරලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ සේවාවක් එතනදී කිව්වේ. භාණ්ඩයක් තමයි කොස් පෝෂ කිව්වේ. එතකොට භාණ්ඩ හා සේවා අපි මේගොල්ලෝ හදනවා. හැදුවාම ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? මේ හදන භාණ්ඩ හා සේවා නිසා අලුත් ව්‍යාපාර බිහි වෙනවා. නව සංවිධාන බිහි වෙනවා. අපි දන්නවා ලෝකයේ ඉස්සර තිබුණ සංවිධාන වලට වඩා හාත්පසින් අලුත් දේවල්. නව ව්‍යාපාර සංවිධාන අද වෙනකොට තියෙනවා. බැංකු ආයතන තියෙනවා, රක්ෂණ ආයතන තියෙනවා, සේවා සපයන ආයතන තියෙනවා. ඒ වගේම අලුතෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආයතන තියෙනවා. භාණ්ඩ නිෂ්පාදනය කරනකොට අපි දන්නවා ඉස්සර කාලේ නිෂ්පාදනය වෙච්ච භාණ්ඩ නෙවෙයි අද නිෂ්පාදනය වෙන්නේ. විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මේ වගේ අති විශාල ආයතන ප්‍රමාණයක් ලෝකෙට බිහි වෙලා තියෙනවා. ඉතින් ආයතන නැවත බිහි වෙන්න ආයතන ලෝකෙට බිහි වෙන්න අපි දන්නවා මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? අලුතෙන් රස්සා බිහි වෙනවා, රැකියාවන් බිහි වෙනවා. එතකොට රට යන්නේ මොකද? අපේ දරුවෝ, අපේ තරුණ පරපුරයි රට යන්නේ. මේ රටේ අපිට අවශ්‍ය කරන රැකියා ප්‍රමාණය බිහි වෙන්නේ නැති නිසා. ඒ බිහි වෙන්නේ නැත්තේ ඇයි? අපිට ව්‍යවසායකත්වයේ අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය මේ රටේ නැති නිසා. ඉතින් අපි අනාගතයේදීවත් අපේ තරුණ පරපුර, අපේ ඉන්න ජනගහනයේ වැඩි කොටසක් මේ රටේ ආර්ථිකයට දායක කරගන්න නම් අලුත් භාණ්ඩ සේවා නිර්මාණය කරන්න ඕනේ. රස්සා නැහැ කියලා එතකොට අපි පෝලිං වල බලා ඉන්න ඕනේ නැහැ. ආණ්ඩුව රස්සාවක් හදලා දෙනකම් බලාගෙන ඉන්න ඕනේ අපේ තරුණයෝ, උපාධිධාරී. මේ ව්‍යවසායකයෝ මොකද කරන්නේ? අලුතෙන් රස්සා හදලා දෙනවා. එතකොට අපි දන්නවා විරැකියාව කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එහෙනම්. අපිට රට රස්සා හොයාගෙන යන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා රට රස්සාවල් හොයාගෙන ගියාම අපේ විශේෂයෙන්ම අම්මලා රටවල් වලට ගියාම තමන්ගේ දරුවෝ මෙහි තනි වෙනවා. ඒගොල්ලන්ගේ පවුලේ සියලුම කටයුතු අඩාල වෙනවා. ඉතින් ලංකාවේ රස්සා බිහි වෙනවා නම් මේ අපේ ශ්‍රමිකයන්ට ලංකාවේ ඉඳලම රස්සාවක් කරලා පඩියක් ගන්න පුළුවන් නම්, වැටුපක් ගන්න පුළුවන් නම් ඒ අය ආයිසරයක් රස්සා හොයාගෙන තැන් තැන් වල යන්න ඕනේ නැහැ. ඒක නිසා ව්‍යවසායකයාගේ කාර්යභාරය මොකද කරලා තියෙන්නේ? මේ රටේ ඉන්න ශ්‍රමය ආයතන වලට ගෙනල්ලා
රස්සාවල් දීලා ඒ රස්සාවල් තුලින් ශ්‍රමය ලබා ගන්නවා වගේම අනිත් පැත්තට මෙයාට ගෙවනවා වැටුපක්. ඒ ගෙවන වැටුපෙන් එතකොට ඒගොල්ලෝ තමන්ගේ ජීවන කටයුතු සාර්ථක කර ගන්නවා. එතකොට සමාජයේ ඉන්න පුජ්‍යලයෝ දිලින්දන් නොවි ඒගොල්ලන්ට අවශ්‍ය කරන අවශ්‍යතා ටික සම්පූර්ණ කර ගන්න නම් අඩිතාලම සපයන්නේ කවුද? ව්‍යවසායකයා. එතකොට මේ දෙක සිද්ධ වෙනකොට භාණ්ඩ හා සේවා නිර්මාණශීලී විදියට හැදෙනකොට අලුතෙන් ආයතන හැදිලා රස්සා බිහි වෙනකොට අපි කියනවා රටේ ජාතික ධනය උත්පාදනය වෙනවා කියලා. එතකොට අපි දන්නවා ලෝකේ ගොඩක් රටවල් තියෙනවා. ජපානය වගේ රටවල් වලටත් තියෙන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසාය. අපිටත් තියෙන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසාය. සමහරලාට ජපානයට ගත්තාම අපිටත් වඩා අවාසි ගිනි කඳු තියෙනවා. සමහර ප්‍රදේශ හිමෙන් වැහිලා තියෙන්නේ. භූමිකම්පා නිතර සිද්ධ වෙනවා. අපි වගේ හොඳ දේශගුණයක් නැහැ. අවුරුද්ද පුරාම අපිට පැය 12ක් තිස්සේ දවසකට ඉර පායනවා. ජපානයේ වගේ රටවල් වල එහෙම හැමතිස්සෙම අවුව නැහැ. හැම අවුරුද්දේ හැම කාලෙම එක වගේ දේශගුණයක් නැහැ. කෘෂිකාර්මික කටයුතු හැමදාම එක වගේ කරන්න බෑ. ඒ වුණාට ඒගොල්ලෝ අපිට වඩා ධනයක් උත්පාදනය කරනවා. අපි උත්පාදනය කරන්නේ ලෝකයේ ගොඩක් අපි දන්න දිලිඳු රටවල් වල තියෙන ධනය තමයි අපි උත්පාදනය කරන්නේ. ලංකාවේ එක පුජ්‍යලයකුගේ එක පුජ්‍යල ආදායම ගත්තාම හම්බ වෙන්නේ අවුරුද්දකටම ඩොලර් 3800යි. හැබැයි ජපානයේ මේ එක පුජ්‍යලයේගේ ජාතික ආදායම ඩොලර් 50000කට ආසන්න වෙනවා. ඉතින් අපි දන්න රටවල් ගොඩක් ගත්තාම භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසාය අපි තරම්ම නැති වුණත් මේ සම්පත් ඒගොල්ලෝ අපිට වඩා ධනවත්. මොකද ව්‍යවසායකයෝ ගොඩාක් ඉන්නවා ඒ රටවල් වල. ජපානයේ ගත්තාම අපිට තියෙන උදාහරණය ටොයෝටා කම්පැනි එක තියෙනවා. හොන්ඩා කම්පැනි එක තියෙනවා. ඒ වගේම අපි දන්නවා මිට්සුබිසි තියෙනවා. මැස්ඩා තියෙනවා. සෝනි තියෙනවා. ඉතින් මේ ඔක්කොම කම්පැනි ටික එකතු වෙලා මොකද කරලා තියෙන්නේ? රටේ මිනිස්සුන්ට රස්සා දීලා තියෙනවා. අලුත් දේවල් නිෂ්පාදනය කරලා ලෝකෙට අලෙවි කරලා තියෙනවා. ඒ තුලින් ජාතික ධනය උත්පාදනය කරගෙන තියෙනවා. ඒක නිසා ඒ රටවල් අද වෙනකොට සංවර්ධිත රටවල් බවට පත් වෙලා තියෙනවා. සංවර්ධිත වුණාම ජාතික ධනය උත්පාදනය වුණාම වෙන ඊගාව කාරණේ තමයි රටකට සමාජ සුබසාධනයක් ඇති වෙනවා. අපි දන්නවනේ සමාජ සුබසාධනය කියලා කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඉතා ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් විදිහට ආදායම් තියෙනවා, වියදම් කරන්න පුළුවන්. මේ මිනිස්සුන්ට කුසගින්න ඉන්න අවශ්‍ය නැහැ. අධ්‍යාපනය සඳහා රජයට වියදම් කරන්න පුළුවන්. යටිතල පහසුකම් දියුණු කරන්න පුළුවන්. නිවාස හදාගන්න මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. මේ සියලුම දේවල් සිද්ධ වෙනවා ජාතික ධනය වැඩි නම්. ඉතින් අපි වගේ දුප්පත් රටවල් වල වෙලා තියෙන අපිට මේ සියලුම දේවල් කරන්න වෙන්නේ පිට රටවල් වලින් ණය අරගෙන. ව්‍යවසායකයෝ මේ විදිහට ධනය උත්පාදනය කරන්න නැති නිසා, රස්සා උත්පාදනය කරන්න නැති නිසා අපේ රටේ දියුණුව අපිට සිද්ධ කරන්න වෙලා තියෙන්නේ චීනයෙන්, එහෙම නැත්නම් ලෝක බැංකුවෙන් වගේ ආධාර උපකාර අරගෙන. ඒකට මේ ටික ඔක්කොම එකතු වුණාම තමයි අපි කියන්නේ ජාතික සංවර්ධනය. රටක් ආර්ථික විදිහට විතරක් සංවර්ධනය වෙලා බෑ. මේ සමාජයේ සුබසාධනයක් සිද්ධ වෙනවා නම්, සමාජයේ ජීවන තත්ත්වය උසස් වෙනවා නම්, ආර්ථික තත්ත්වය උසස් වෙන ගමන්ම අපි දන්නවා ඒ රටට ලැබෙනවා සංවර්ධනය කියන සංවර්ධිත රටක් කියන තත්ත්වය. ඉතින් මේ ජාතික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා මූලාරම්භය ඒක නිසා ව්‍යවසායකත්වයේ කියන එක තමයි දුවේ පුතේ අපි මතක තියාගන්න ඕනේ. එතකොට මේ ලැබෙන ප්‍රතිලාභ ඔක්කොම මම එක පින්තූරයකින් කිව්වට දැන් අපේ දුව පුතාට කරන්න වැඩක් තියෙනවා. ඒ මොකද්ද? මේ කියපු සංවර්ධනයේ ප්‍රතිලාභ, මේ කියපු ආර්ථික ප්‍රතිලාභ අපිට කණ්ඩායම් තුනක් යටතේ පෙළගස්සන්න සිද්ධ වෙනවා. ඒක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කැමති අපේ දුව පුතා කරනවා නම් මේ ව්‍යවසායකත්වයේ නිසා පුජ්‍යලෙන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා ලයිස්තුවක් සකසන්න. මේ ව්‍යවසායකත්වයේ නිසා ඒ රටේ ඒ සමාජයට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා පෙළගස්සන්න. ඒතර මම ව්‍යවසායකෙක් නම් මට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඊට පස්සේ මම ව්‍යවසායකෙක් වීම නිසා සමාජයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා මං හිතන්නේ මේ අපේ දුවට පුතාට දැන් හිතලා ලයිස්තුවක් සකස ගන්න පුළුවන් වේවි. රටක් සංවර්ධනය වුණාම දුවේ පුතේ ආයිසරයක් අපි මේ සයිකල් එකේ අනිත් පැත්තට ගියාම අපිට ආයිසරයක් සම්පත් වැඩි වෙනවා. ජපානයේ ඊට කුඩා සම්පත් ප්‍රමාණයකින් පටන් ගත්තට ආර්ථික සංවර්ධනයත් එක්ක මොකද මේගොල්ලෝ කරන්නේ? අනිත් රටවල් වල සම්පත් පවා අපිට අරගෙන එනවා. ටොයෝටා කාර් එක අපිට විකුණනකොට ඒ රටේ සම්පත් ප්‍රමාණයෙන් අපේ දීලා යනවා.
කුඩා රටක් තමයි සිංගප්පූරුව. සම්පත් පොඩි ප්‍රමාණයක් තියෙන නිතාම කුඩායි. හැබැයි ඒගොල්ලෝ ලෝකේ පුරාම තියෙන සම්පත් ටික තමන්ගේ රට රැදගෙන ඒගොල්ලන්ගේ ආර්ථිකය දවසින් දවස දියුණු කරගන්නවා. ඒක නිසා අපේ දුව පුතා මතක තියාගන්න ඕනේ මේ සම්පත් ප්‍රමාණය හැමදාම එක තැනක හිර වෙලා ඉන්නේ නැහැ. අපිට පුළුවන් මේ සම්පත් ප්‍රමාණය ව්‍යාපාරවල දියුණුවත් එක්ක රටේ සංවර්ධනයත් එක්ක නැවත නැවත තව දුරටත් වැඩි දියුණු කරගන්න. එහෙනම් මේ ව්‍යවසායකයා දැන් අපි දන්නවා ඊටාම් වැදගත් කෙනෙක්. ව්‍යවසායකයා කියන කෙනා රටකට වැදගත්. ඒ වගේම ලෝකයට වැදගත්. මේ ජීවත් වෙන සියලුම මිනිසුන්ට වැදගත්. අදට විතරක් නෙවෙයි අනාගතයටත් වැදගත්. මොකද අනාගතයත් හදන්නේ ලෝකේ මිනිසුන්ගේ අනාගතය තීරණය කරන්නේත් ව්‍යවසායකයෝ. ඒක නිසා මේ ව්‍යවසායකයා කියන කෙනාට මොනවද තියෙන්න ඕනේ ගති ලක්ෂණ කියලා ලැයිස්තුවක් අපි ලැයිස්තුගත කරගෙන ගියොත් ඇත්තටම ඔක්කොම සියලුම ගති ලක්ෂණ ටික ලැයිස්තුගත කරොත් ලොකු දිග ලැයිස්තුවක් එනවා. අපි මේ දිග ලැයිස්තුව 10කට සීමා කරලා සාකච්ඡා කරනවා. ව්‍යවසායකයෙක් වීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධානම ගති ලක්ෂණ මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. මේ පළවෙනි පාඩමේ 4 වෙනි කොටසෙන් 1/4 කියන කොටසෙන් අපි උත්සාහ කරනවා ඒක නිසා ඔය දුව පුතත් එක්ක කතා කරන්න මොනවද මෙන්න මේ ගති ලක්ෂණ 10 ඊට අමතරව තව තියෙන ගති ලක්ෂණ කීපයකුත් අපි සාකච්ඡා කරනවා. මේ ගති ලක්ෂණ ලැයිස්තුව කියවගෙන ගියොත් පළවෙනි එක නිර්මාණශීලීත්වය, දෙවෙනි එක නවෝත්පාදනය, තුන්වෙනි එක අවදානම් බාර ගැනීම, හතරවෙනි එක අනාගත දැක්ම, පස්වෙනි එක පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම. තව තියෙනවා 5ක්. හයවෙනි එක සුබවාදී වීම, හත්වෙනි එක ස්වකීය සාර්ථකත්වය තමානුව තීරණය වන බව පිළිබඳ විශ්වාසය අපි කියන ඉන්ටර්නල් ලෝකස් ඔෆ් කන්ට්‍රෝල් කියලා. තමන් තමයි ජීවිතේ පාලනය කරගන්න ඕනේ අන් අය නෙවෙයි. අටවෙනි එක අපි කියනවා අසීරු අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව. අපි කියනවා අභියෝගම වලට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් වෙන එක. නවවෙනි එක අපි ගන්නවා ස්වාධීනත්වය. 10 වෙනි එක නම්‍යශීලීත්වය. ඉතින් මෙන්න මේ කියන ප්‍රධාන ගති ලක්ෂණ 10 ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි මේකෙන් පළවෙනි එකට යමුකෝ. මොකක්ද නිර්මාණශීලීත්වය කියන්නේ? නිර්මාණශීලීත්වයේ නැති තැනක ව්‍යවසායකත්වයේ නැහැ කියන එක තමයි අපි අදහස් කරන්නේ. ව්‍යවසායකත්වය වෙන් කරන්න බෑ ඇත්තටම නිර්මාණශීලීත්වයෙන් කියන සංකල්පයෙන් වෙන් කරන්න බෑ. ව්‍යවසායකයා නිතරම නිර්මාණශීලී කෙනෙක්. ඒතකොට නිර්මාණශීලී අදහස් තමන්ගේ හිතට ගලාගෙන නිතර එනවා නම් අන්න ඒක තමයි පළවෙනිම ව්‍යවසායකත්ව ගති ලක්ෂණය. අපිට පේනවා නම් මොනවා හරි අපි ඇවිදගෙන යනකොට ප්‍රශ්නයක් මේ සමාජයේ පේනවා නම් ගැටලුවක් පේනවා නම් පාරේ ඇවිදගෙන යනකොට ගොඩාක් වාහන හිර වෙලා පාරේ බ්ලොක් එකක් ඇති වෙලා තියෙනවා කියලා පේනවා නම් මේ ගැන අපි කල්පනා කරලා බලනවා අදහසක් නැද්ද මේ බ්ලොක් එක නැති කරගන්න. පාරේ තියෙන බ්ලොක් එක නැති කරන්න අදහසක් නැද්ද? එතකොට අපි පාරේ යනකොට දකිනවා නම් මිනිස්සු දරිද්‍රතාවයෙන් පෙළෙනවා කොටසක් ඉන්නවා අපි දන්නවා යාචකයෝ වගේ ජීවත් වෙනවා. අපිට මේ මිනිසුන්ගේ දුගී දුප්පත්කම නැති කරන්න මොකක් හරි ක්‍රමයක් නැද්ද කියලා අදහසක් පළ වෙනවනම් මතු වෙනවනම් මේ මිනිසුන්ට මට කොහොමද රස්සාවක් දෙන්න පුළුවන් කියලා අදහසක් අපිට මතු වෙනවනම් ඒ වගේම අපි දන්නවා නම් නියඟේ කාලෙට වැව් හිඳිලා ගිහිල්ලා වතුර නැති වෙලා මිනිසුන්ට බොන්න ක්‍රමයක් නැහැ හැතැම්ම ගණන් පයින් යනවා වතුර හොයන්න කියලා අන්න එතනදී අපි සංවේදී වෙලා බලනවා නම් මේ ජල පිපාසයෙන් පෙළෙන මිනිසුන්ට වතුර ටිකක් දෙන්නේ කොහොමද කියලා අපිට අදහසක් පහළ වෙනවනම් මෙන්න මේවට තමයි අපි කියන්නේ නිර්මාණශීලීත්වය කියලා. හැම තිස්සෙම අපිට අදහස් පහළ වෙන්න ඕනේ. අපි දන්නවා නම් අපේ ගෙමුදුලේ පළතුරු ගහක් තියෙනවා අපි හිතමු ජම්බු ගහක් කියලා. මේකේ අසරණ කාලයට ගොඩාක් ගෙඩි හැදිලා බිම වැටිලා යනවා නාස්ති වෙලා යනවා. අපිට හිතෙනවා ඇයි බැරි මේකෙන් මොන හරි අපිට බීම වර්ගයක් හදන්න කියලා. අපිට හිතෙන්න ඕනේ. ඉතින් මේ වගේ අදහස් අපිට මේ පරිසරයේ ඉන්න ඕන කෙනෙකුට අදහස් ගලාගෙන එනවා. ඒක නිසා නිර්මාණශීලීත්වය කියන එක ව්‍යවසායකත්වයට අත්‍යවශ්‍යම සාධකයක් වගේම මතක තියාගන්න ඕනේ දේ තමයි දුවේ පුතේ අපි හැමෝම ගාවම තියෙනවා. අපි හැමෝම නිර්මාණශීලී අය. අවශ්‍යතාවය තමයි මෙන්න මේ අපේ නිර්මාණශීලී හැකියාව අඳුනගෙන ඒක එළියට ඇදලා ගන්න එක. අපි දන්නවා සමහරලාට සතුන් පවා ඊටම නිර්මාණශීලී. තමන්ගේ ආහාරය සොයාගන්න යම් විවිධ උපාය මාර්ග ඒගොල්ලෝ අනුගමනය කරනවා. නේද? අපි දැකලා තියෙනවා කුරුල්ලෙක් කොහොමද තමන්ට ගොදුර හොයාගන්නේ? ඒක දැහැගන්නේ. නිර්මාණශීලී විදියට මේ කාර්යය නියැලෙන්නේ කොහොමද? කුරුල්ලා තමන්ගේ ආරක්ෂාව සඳහා කූඩුවක් හදාගන්නේ කොහොමද? ඒක ඊටාම නිර්මාණශීලී විදියට ඒ තමන්ගේ නිවහන හදාගන්න පක්ෂියා නිර්මාණශීලී කෙනෙක්. ඉතින් අපේ මිනිස්සුත් එහෙම තමයි අපි ඉස්සර කාලේ ජීවත් වුණාට වඩා අද වෙනකොට ගොඩාක් වෙනස් ජීවිත ගත කරන්නේ.
ඒ මොකද වෙලා තියෙන්නේ නිර්මාණශීලීත්වය නිසා. මේ අද වෙනකොට අපිට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා තිරයක් ඉදිරියට ඇවිල්ලා. මේ අවස්ථාව ලැබිලා තින්නේ ගොඩාක් නිර්මාණශීලී දේවල් මේ පිටිපස්සේ තියෙනවා. කැමරා, ලයිටිං, ආලෝකකරණය, ඒ වගේම කම්පියුටරේ තියෙනවා එඩිට් කරන්න. ඒ වගේම අපි දන්නවා ඊට අමතරව මේක ගේන්න අන්තර්ජාලය හොයලා දීලා තියෙනවා. ඉතින් ගොඩාක් දේවල් අලුත් දේවල් අපි වෙනුවෙන් මේ හදලා දීලා තමයි අද මේ ඉගෙන ගැනීම අපි තිරයක් මතට ගෙනල්ලා තියෙන්නේ. අපි කියන ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන එක. මේ තිරයක් මතට ඉගෙන ගැනීම ගේන්න කොච්චර අදහස් ජනනය කරලා තියෙනවද? මුලම කාලේ තිබුණ පරිගණකේ නෙමෙයි අද තියෙන්නේ. මුලම කාලේ මට මතකයි පරිගණකයක් අපි වැඩ කරනකොට ඒක ටයිප්‍රයිටරේට තමයි ආදේශකේ. එවනට අද තියෙන කම්පියුටර් එහෙම නෙමෙයි. අපි දන්නවා අද තියෙන පරිගණකය කියන එක විශ්වීය මෙවලමක් බවට පත් වෙලා අපිට කරගන්න බැරි දෙයක් නැති තරමට පරිගණකේ බලවත් වෙලා. මුලින්ම අපිට ආපු දුරකථනය අපි දන්නවා අංක ටිකක් ඔබලා අපිට ටෙලිෆෝන් කෝල් එකක් විතරයි ගන්න පුළුවන් වුණේ. එවනට අද අපි අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක පරිගණකයක් අභිබවා ගිහිල්ලා සමහර වෙලාවට. ඉතින් මේ සියලුම දේවල් අපේ නිර්මාණශීලී මිනිස්සුන්ගේ අදහස්. නැතුව මේවා කවුරුවත් අපි නොදන්නා කෙනෙක් දීලා ගිය දේවල් නෙමෙයි. සියලුම දේවල් දුන්නේ කවුද? මිනිස්සු. මිනිසුන්ගේ අදහස් තමයි මේ සියලුම දේවල් නිර්මාණය කළේ. ඒක නිසා දුවේ පුතේ අපිටත් පුළුවන් මේ ලෝකේ අනාගතය වෙනස් කරන්න. ඔය දුව පුතත් අපි හොඳටම දන්නවා මේ වගේ අදහස් ගොඩාක් තියෙන දුවෙක් පුතෙක්. මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගැන සංවේදී දුවෙක් පුතෙක්. ඒක නිසා දුවේ පුතේ අපිටත් තියෙනවා නිර්මාණශීලීත්වය කියන එක. මේක නිවැරදිව යොදවා ගත්තොත් අපිට හොඳ ව්‍යවසායකයෝ බවට පත් වෙන්න පුළුවන්. නිර්මාණශීලීත්වය මං කිව්වා තියෙනවා කියලා අපි හැමෝම ගාව. හැබැයි අපි දන්නවා යම් තාක් දුරකට අපි හැමෝගෙම තියෙන නිර්මාණශීලීත්වයේ අඩපණ වෙලා තියෙනවා. තියෙන නිර්මාණශීලීත්වය අපිට එළියට ඇදලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපි බලමු මේ නිර්මාණශීලීත්වයට බාධාකාරී වෙන දේවල් මොනවද කියලා. මොකද අපිට පුළුවන් ඊට පස්සේ මේ බාධාවන් එකින් එක අයින් කරගන්න. පළවෙනි මේක තමයි විශ්වාස ආකල්ප කෙරෙහි තද බල ලෙස ගැලී සිටීම. ඒක නිසා හොඳ නිර්මාණශීලී කෙනෙක් නම් විශ්වාස කරන්න නරකයි තමන් අත්දැකීමෙන් නොදකපු දෙයක්, තමන් අත්දැකීමෙන් නොලබපු දෙයක් විශ්වාස කරන්න හොඳ නැහැ. අපි නිතරම උත්සාහ කරලා බලන්න ඕනේ මේ අපි නොදන්නා මිනිසුන්ගේ තියෙන විශ්වාසයන් ඇත්තමද කියලා අපිට හොයලා බලන්න. එහෙම අපි දන්නවා කාලයක් මිනිස්සු හිතාගෙන හිටියා මේ පෘථුවිය වටේ ඉර කැරක වෙනවා කියලා. එතකොට ලෝකයේ මිනිස්සු ඒ කාලේ විශ්වාස කරේ නැහැ ග්‍රහලෝකයි කැරකෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒ කාලේ විශ්වාස කරේ සූර්යයා තමයි ග්‍රහලෝක වටේ යනවා කියලා. අදටත් අපිට පෙනුමට නම් එහෙම තමයි. හැබැයි පස්සේ කාලෙකදී මිනිස්සු මේ මතය විවාදයට භාජනය කළා. විවාදයට භාජනය කරපු නිසා කෙනෙක් විරුද්ධ වෙනකොට නෑ මේ මතේ වැරදි කියලා අනිත් අයට සිද්ධ වුණා දුරේක්ෂය හදාගන්න. දුරේක්ෂය හදලා බලන්න පුළුවන් වුණා, නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා අහස. එහෙම අහස නිරීක්ෂණය කළා ඔප්පු කළා කිව්වට පස්සේ තමයි මිනිස්සු විශ්වාස කරන්න ගත්තේ ග්‍රහලෝක තමයි කැරකෙන්නේ නැතුව සූර්යයා නෙවෙයි කියලා. ඒක නිසා අර විශ්වාසයන් මත ගැල්බගෙන හිටියා නම් අදටත් අපිට දුරේක්ෂය නැහැ. අදටත් අපිට අභ්‍යවකාශයට යන වාහනයක් හදාගෙන නැහැ, අභ්‍යවකාශ යාන හදාගෙන නැහැ එහෙම වුණා. දෙවැනි බාධාව තමයි යම් ගැටලුවකට එකම විසඳුමක් පමණක් ඇතයි සිටීම. නේද? දැන් අපිට ඇහුවොත් අත් පිරිසුදු කරන්න මීට ටික කාලයකට කලින් ඇහුවොත් අපි කියන්නේ තනිකරම අපි කියන්නේ අත් දෙක හොදන්න ඕනේ. ඒතර අපිට වතුර ඕනේ, සබන් ඕනේ. හැබැයි අද වෙනකොට අපි දන්නවා මේ කොවිඩ් එකත් එක්ක සබන් දාලා වතුර දාලා අත් හොදනවට වඩා වෙනත් ක්‍රමත් අත හොදන්න අත පිරිසුදු කරගන්න තියෙනවා කියලා. ඒක නිසා ලෝකෙට සැනිටයිසර් කියන එක මිනිස්සු අතර වැඩිපුර සාකච්ඡා වෙන්න ගත්තා. අන්න එකම විසඳුමක් නෙමෙයි. යම් කිසි දෙයකට තියෙන එකම විසඳුමක් නෙමෙයි. කවදාරි තව අනාගතයේදී ලෝකෙයි සබනුත් පාවිච්චි කරන්නේ නැතුව, වතුරත් පාවිච්චි කරන්නේ නැතුව, සැනිටයිසර්ස් පාවිච්චි කරන්නේ නැතුව මේ අත් පිරිසුදු කරන ක්‍රමයක් ඒවි ලෝකේ. ඒකට ඒක නිසා කිසියම් ගැටලුවක් මතුවුනහම දුවේ පුතේ මතක තියාගන්න ඕනේ එකම විසඳුමක් නෙමෙයි තියෙන්නේ, විසඳුම් ගොඩාක් තියෙන්න පුළුවන්. අන්න නිර්මාණශීලී කෙනා මොකද කරන්නේ? තාම මොනවාද තියෙන විසඳුම්? තාම මොනවාද තියෙන්නේ? මේකට වඩා මේකද හොඳ කියලා අපි සංසන්දනය කරලා බලනවා. විවිධ විකල්ප විසඳුම් සංසන්දනය කරලා බලනවා. කෝල් එකක් ගන්න ඉස්සර කාලේ ක්‍රමයක් තිබුණේ නැහනේ. එතකොට ඉස්සර කාලේ මිනිස්සු පාවිච්චි කරපු ක්‍රමවේදය අදටත් අපි හිතුවොත් ඒක විතරයි විසඳුම කියලා අදටත් අපිට සිද්ධ වෙනවා දුනු ඊතල අරගෙන පණිවිඩේ විදින්න සිද්ධ වෙනවා. අදටත් අපිට සිද්ධ වෙනවා පරිවියක් අරගෙන පණිවිඩේ කකුලේ ගැට ගහලා පරිවියව නිදහස් කරන්න. කොහේ යයිද දන්නේ නැහැ හරියට. ඒතකොට පණිවිඩේ ලැබීම පිළිබඳ ලොකු අවිශ්වාසයක් තියෙනවා. ඉතින් අද වෙනකොට අපිට දුරකථනයේ හම්බ වෙලා තියෙන්නේ, ජංගම දුරකථනය හම්බ වෙලා තියෙන්නේ. ලෝකේ ඒ අතීතයේ හිටපු මිනිස්සු විශ්වාස කරේ නැහැ
පණිවිඩය යවන්න තියෙන හොඳම ක්‍රමේ පරිවියා පණිවිඩය යවන්න තියෙන හොඳම ක්‍රමේ දුනුයිතල කියලා විශ්වාස කරේ නැහැ. ඒගොල්ලෝ අඳුරගත්තා ඒකේ අඩුපාඩු තියෙනවා. හැබැයි අපි අදට විශ්වාස කරනවා දුරකථනය තමයි හොඳ මේක කියලා. මොබයිල් ෆෝන් එක හොඳ මේක කියලා අපි විශ්වාස කරනවා. ලෝකේ හැබැයි අනිත් ඉන්න මිනිස්සු දුවේ පුතේ විශ්වාස කරන්නේ නැහැ දුරකථනය කියන්නේ හොඳම විසඳුම කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ දුරකථනයෙන් එහා ගිහිල්ලත් අදහස් නිර්මාණය කරනවා. සමහරු කල්පනා කරලා බලනවා අපිට පුළුවන් ද අපේ මනසේ තියෙන පණිවිඩය තව කෙනෙකුගේ මනසට හුවමාරු කරන්න. මේක ආතර් සී ක්ලාක් කිව්වා මේ තියෙන පටන් ගත්ත 2000 කියන සතවර්ෂයේ අලුත් සතවර්ෂයේ පටන් ගන්නකොට කිව්වා ආතර් සී ක්ලාක් අපේ හිටපු විද්‍යාඥයා කිව්වා මේ එන්නේ හියුමන් ටෙලිපති. ඒ කියන්නේ මානව සංවේදනයේ සතවර්ෂයයි කියලා. එතකොට අනාගතයේදී මේ දුරකථනයේ ඒක නිසා අපිට ඕන වෙන එකක් නැහැ. සංවේදනය කරන්න ඒ ආතර් සී ක්ලාක් කියන අපේ විද්‍යාඥයාගේ අනාවැකියට අනුව. ඒකම ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කරනවා. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ මොකද්ද? දැන් තියෙන දේ කරලා එතනින් අපේ වැඩේ ඉවර කරනවා. හැබැයි මතක තියාගන්න ලෝකයේ නිර්මාණශීලී අදහස් ජනනය කරන මිනිස්සු එකපාරටම එක උත්තරයක් අරගෙන එතනින් ඉවරයි කියලා අත පිහදාගෙන නිකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ තවදුරටත් හොයලා බලනවා මේකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? ඒ ප්‍රතිඵලයෙන් පස්සේ අපි ගත්ත දේෙන් පස්සේ මොකද සිද්ධ වුනේ? මේකද වඩාත්ම හොඳ දේ කියලා නැවත නැවත ඒවා විශ්ලේෂණය කරලා උත්සාහ කරනවා ක්ෂණික ප්‍රතිඵලයක් නොවි මේක දිගු කාලීන පවත්ම සඳහා වෙන විසඳුමක් බවට ගේන්න. උදාහරණයක් විදිහට අපි දන්නවනේ මේ වෙලාවේ අපිට ක්ෂණික උත්තරයක් දෙන්න වෙනවා මේ කොවිඩ් වසංගතේ නැති කරගන්න. ඒ නිසා ගොඩක් අය එන්නත් හැදුවා. හැබැයි අපිට ඉතින් එන්නත ගහගෙන අපි විශ්වාස කරනවා මේක හරි කියලා. හැබැයි ලෝකෙින් අනිත් මිනිස්සු මේ වගේ ක්ෂණික විසඳුම් වලින් විතරක් තෘප්තිමත් වෙන්නේ නැහැ. ලෝකෙින් අනිත් අය බලනවා කල්පනා කරලා බලනවා මේක මේ ක්ෂණිකව දුන්නට මෙතනින් එහා තව විසඳුම් තියෙන්න ඕනේ. ඒතොර අන්න නිර්මාණශීලී වෙන කෙනා එවලේ හම්බෙන උත්තරය අරගෙන ඒකෙන් තෘප්තිමත් වෙලා නිකන් ඉන්නේ. අපි වගේ අය ගොඩක් වෙලාවට අපි හුරු වෙලා තියෙනවා දැන්ට තියෙන දේ පාවිච්චි කරලා ඔතනින් ඇති කියලා තෘප්තිමත් වෙන්න. ඉතින් ඒ වගේ වුණාම නිර්මාණශීලී අදහස් යට යනවා. ඊගව කාරණේ තමයි තර්කානුකූල පදනමක පිටා කටයුතු නොකිරීම. අපි ගොඩක් අය අපි දන්නවා තාර්කික නැහැ. අපි ගන්න තීරණ ගොඩක් වෙලාවට අර ඒවලේ තියෙන තීරණයක් අරගෙන නිකන් ඉන්නවා. එහෙම නැතුව අපි දන්නේ ඒ තුලින් අපිට පුළුවන් වුණාද ලාභයක් ගන්න. එහෙම නැත්නම් අපි දන්නේ ඒ තුලින් අපේ සම්පත් ටික උපරිම ප්‍රයෝජනට ගත්තද. එහෙම නැත්නම් අපි දන්නේ අපිට කරන්න පුළුවන් උපරිම දේ මේකද කියලා අපි දන්නේ. මොනවා හරි කළා නිකන් ඉන්න. අපි දන්නවා පාඩම් කරනකොට උනත් අපේ දරුවෙක් පාඩම් කරපු එකේ කොච්චර ප්‍රතිඵලයක් තියෙනවද කියලා විශ්ලේෂණය කරලා බලන්නේ නැහැ. තර්කානුකූල නැහැ. අපි පැය 5ක් එක තැන ඉඳගෙන කරපු පාඩමක ප්‍රතිඵලය කොච්චර අපිට ලැබුණාද? ඒකෙන් අපිට කොච්චර අපේ විශ්වාසයක් ගොඩ නැගුණාද? අපේ මතකයට කොච්චර ප්‍රමාණයක් ඒ පාඩම් කිරීමෙන් එකතු වුණාද කියලා අපි හොයලා බලන්නේ. අන්න ඒක තමයි මේ තර්කානුකූල බව කියන්නේ. අපි කරන සියලුම දේවල් වල අපි දන්නවා කාර්යයන් වල ඵලයන් තියෙනවා. මේ කාර්ය සහ ඵලය අතර තාර්කික සම්බන්ධතාවයක් අපිට හදාගන්න බැරි වුණොත් දුවේ පුතේ අපේ නිර්මාණශීලීත්වය අඩු වෙනවා. ඒ වගේම තමයි ප්‍රායෝගික වීමට බාධා ඇතයි සිතීම. ගොඩක් අය කියනවා ඔය අදහස් කවදාවත් ක්‍රියාත්මක කරන්න බෑ. ගොඩක් අය දකිනවා ඕකට සල්ලි ඕනේ. ඕකට යන්ත්‍ර ඕනේ. ඕකට දැනුම ඕනේ. ඕකට කාගෙන් හරි උදව් ඕනේ. රජයෙන් උදව් ඕනේ කියලා මේක කරන්න බැරි තැනට තමයි ගොඩක් අයගේ මනස හැදිලා තියෙන්නේ. Tamanට අවශ්‍යතාවයක් තියෙනවා නම් යමක් කරන්න ඒක කෙසේ හෝ සිදු කළ යුතුයි කියන මානසික தත්ත්වය අපි බහුතරයක් අයට නැහැ. ඒක නිසා නිර්මාණශීලීත්වය අපි එහෙමම යට ගහනවා. මොකක් හරි අදහසක් ආපු ගමන් අපි හිතනවා ඕක කරන්න බෑ කියලා. රීති හා සම්ප්‍රදාය අනවබෝධයෙන් පිළිපැදීම. අපි දන්නවා නීති රීති තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායන් තියෙනවා. අපේ අම්මා තාත්තා කරපු දේවල්, අපේ ආච්චි සීයා කරපු දේවල් තාමත් අපි ඒවා හරිම අනවබෝධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තත්ත්වයක ඉන්නවා. මම දැක්ක මේ ළඟදී ලස්සන වීඩියෝ එකක් ඉන්දියාවේ පුජ්‍යලයක් කියනවා තමන්ගේ දරු පරපුරට ඇයි මොකටද ඕගොල්ලෝ ඔය දෙහිගෙඩිය වාහනයට යට කරන්න කියන එකට. තර්කානුකූලව එයා කියනවා ඒ කාලේ දෙහිගෙඩිය අස්ව කරත්තේ හිටපු අස්සයට පෑගෙන ඇරියේ අස්සයා ඒ දෙහිගෙඩිය පෑගුවට පස්සේ විෂ බීජ හරණය විෂ බීජ නාශක ශක්තිය අස්සයාගේ කුරවලට ලැබෙන නිසා කියලා. ඒකට අපි අද මොකද කරන්නේ? අපි රබර් ටයර් එකකට දෙහිගෙඩිය යට කරනවා. එතකොට මේ විශ්වාසය අපි අනවබෝධයෙන් පිළිගන්න එකක් තමයි මේ අපේ ගොඩාක් සමාජයේ තියෙනවා කියලා. ඒකෙන් පේන්නේ අපේ ගොඩාක් විශ්වාස අපි දන්නේ නැහැ. අනිත් අය කරපු නිසා තමයි කරන්නේ.
ඒ වගේම වැරදීම් සහ විවේචනය සඳහා ඇති බිය. ඉතින් අපි ගොඩක් අය කැමති නැහැ එක එක අපි සමච්චලයට ලක් කරනවට අපිට වරදිනකොට අනිත් අය hina වෙනවට අපි ආස නැහැ. හැබැයි අලුත් දේවල් කරන මිනිස්සු අපි දන්නවනේ. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හදන්න ගිහිල්ලා වැරදිච්ච වාර ගන්න මිනිස්සු සාමාන්‍ය විදිහට කියනවා 10 සැරයක් කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ට මොකක් හරි දෙයක් කරන්න ගිහිල්ලා දෙතුන් සැරයක් වරදිනකොට වැඩේ අත්හැරලා දානවා. ඉතින් තෝමස් අල්වා එඩිසන් 10 සැරයක් විතර වරදිනකම් මේක අල්ලගෙන හිටීම කොච්චර නිර්මාණශීලී හදවතක් එයාට තිබුණාද කොච්චර උද්‍යෝගයක් තිබුණාද මේ Taman නොදන්න දේවල් ගැන හඹාගෙන යන්න. ඉතින් අපි දෙතුන් සැරයක් කරනකොට වරදිනවා නම් අත්හැරලා දාන මිනිස්සු බවට අපි අදපත් වෙලා තියෙනවා. ඒතකොට තෝමස් අල්වා එඩිසන් 10 සැරයක් වැරදුනත් එයා අන්තිමට කිව්වේ මට 10 සැරයක් වැරදුනා නෙමෙයි මං 10 සැරයක් ඉගෙන ගත්තා කොහොමද බල්බ් එකක් වැඩ කරන්නේ නැත්තේ කියලා. නිර්මාණශීලීත්වයට බාධා කතා කළා වගේ ඉතින් මගේ වගකීමක් තමයි දුවේ පුතේ කොහොමද නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කියලා ඕගොල්ලන්ට කියන එක. ඒතකොට ඒ සඳහා තියෙන විවිධ උපාය මාර්ග තමයි මේ. පළවෙනි එක තමයි විවිධත්වයේ ග්‍රහණය කරගන්න. මතක තියාගන්න මේ සමාජයේ ඊටාම විවිධ පුජ්‍යලයෝ ඉන්නේ. අපි අවට ඉන්න පුජ්‍යලයෝ ඊටාම විවිධාකාරයි. අපි අවට තියෙන දේවල් ඊටාම විවිධත්වයෙන් යුක්තයි. එකම જાතිය කුරුල්ලෝ දකින්න නෑ හැමතිස්සෙම. එකම જાතිය සතුන් දකින්න නෑ හැමතිස්සෙම. එකම જાතිය මිනිස්සු දකින්න නෑ හැමතිස්සෙම. එකම જાතිය වාහන දකින්න නෑ හැමතිස්සෙම. එකම වගේ ගෙවල් දකින්න නෑ හැමතිස්සෙම. එකම පාටනේ මේ සබා ධර්මයේ මවලා තියෙන්නේ. ඉතින් අපි මොකද එහෙනම් අනිත්‍ය කරන දෙයක්ම කර කර ඉන්නේ. ඒක නිසා මතක තියාගන්න අපිත් වෙනස් වෙන්න ඕනේ. ඒකට තමයි විවිධත්වය කියලා කියන්නේ. මේ මිනිස්සු විදියට අපි ඉපදිලාම තියෙන විවිධත්වයකින් යුතු අපි දන්නවා කාණ්ඩයන් දෙකක් ප්‍රධාන විදියට ඉන්නවා. ඒ තමයි ස්ත්‍රී කියලා කොටසක් ඉන්නවා පුරුෂ කියලා කොටසක් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලන්ටම එක කාර් එකක් හදලා දීලා හරියන්නේ නැහැ. මේ දෙගොල්ලන්ටම එක මැඳුම් මහල් දීලා හරියන්නේ නැහැ. ඒක තමයි විවිධත්වය. ඊට පස්සේ ඒව අතරත් ආයසරයක් විවිධකම් තියෙනවා. සමය වර්ණය අනුව, කොණ්ඩේ වර්ණය අනුව, උස මිටිකම් අනුව, ශරීරයේ බර අනුව විවිධාකාර විවිධත්වයන් තියෙනවා. ඒක නිසා මේ ලෝකය කියලා කියන්නේ අමුතුවෙන් විවිධත්වයන් අපි හදන්න දෙයක් නෑ. විවිධත්වයන් සහිතවම නිර්මාණය වෙච්ච තැනක්. ඉතින් අන්න එතන ඔයාට ජීවිතෙත් ඒක නිසා අනිත් කෙනෙක් වගේ එක හා සමානවම ගෙවන්න ඕනේ නැහැ. ඔයාගේ යාළුවා කරන පළියට යමක් ඔයා කරන්න එපා. ඔයාගේ අම්මා තාත්තා කරන පළියට යමක් ඔයා කරන්න එපා. ඔයා තේරුම් ගන්න ඔයාගේ විවිධත්වයේ විවිධත්ව කුසලතාවයේ හැකියාව තෝරාගෙන ඉවරලා අලුත් දෙයක් කරන්න අනිත් අය නොකරපු දෙයක් සමාජයට. අසාර්ථකත්වයෙන් ඉවසීම මම කලිනුත් කිව්වා ෆේල් වෙනවා කියන එක අසාර්ථක වෙනවා කියන එක අලුත් දෙයක් කරනකොට ඒක අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. අලුත් දෙයක් කරන කෙනා බලාගෙනම ඉන්න ඕනේ මේක කොයි වෙලාවෙ හරි ෆේල් වෙන්නත් පුළුවන්. අපි දන්නවා නම් යමකට කලින් ඉඳලම ලෑස්ති වෙන්න ෆේල් වෙනවා වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා දන්නවා නම් ඒකට කලින් ඉඳලා ලෑස්ති වෙන්න පුළුවන් නම් අපිට ඒකට මුහුණ දෙන්න ලේසි. කුතුහලය දිරිමත් කිරීම. යමක් මං කලිනුත් කිව්වා වෙන්නේ කෙසේද? මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? මේක වෙනස් කරොත් මොකක් වෙනවද? වගේ දේවල් අපි නිතරම කරලා අත්හදා බැලීම් කරලා බලන්න ඕනේ. ඒක තමයි කුතුහලය දිරිමත් කරනවා. අපි බලන්න ඕනේ කොහොමද මේ සෙල්ලම් බඩුවක් පොඩි කාලේ සෙල්ලම් කර කර ඉන්න ගම අපේ දරුවෝ බලනවා ගලවලා මේක කොහොමද ඇතුලේ කැරකෙන්නේ ටයර් කැරකෙන්නේ කොහොමද මේ නිකම්ම. ඒ වුණාට අපේ අම්මා තාත්තලා කියන්නේ ওই සෙල්ලම් බඩුව ගලවන්න එපා, කඩන්න එපා. ඕක ලස්සනට තියාගන්න කියලා. හැබැයි දරුවගේ කුතුහලය තියෙන්නේ මොකද්ද? මේක ගලවලා ඒක වැඩ කරන හැටි ඇතුලේ බලන එක. ඉතින් අපිටත් අපි දන්නවා රූපවාහිනිය හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපිට හම්බ වෙලා තියෙනවා පරිගණකය, කැමරාව. මේක අපි වැඩ ගන්න එක විතරයි මං හිතන්නේ අපේ බහුතරයක් දෙනා කරන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ මේක වැඩ කරන්නේ කොහොමද? ඒක වැඩ කිරීම සඳහා මොකක්ද අවශ්‍යතාව? ඒක වෙනස් කරොත් ඒක එක කොටසක් අපි හිතමු මේකේ කැමරාවේ ලෙන්ස් එකක් වෙනස් කරා කියලා වෙනස් කරොත් මොකද වෙන්නේ? වගේ දේවල් අපිට අත්හදා බැලීම් කරන්න පුළුවන් නම් අන්න නිර්මාණශීලී පුජ්‍යලෙක් බවට වෙන්න පුළුවන් අතිලක්ෂණයක් ඇති කරගන්න පුළුවන්. ගැටලු අභියෝග ලෙස දකින්න ඕනේ. අපිට තියෙන ගැටලුවක් අභියෝගයක් විදිහට අරගෙන ඒකට මුහුණ දෙන්න ඕනේ. අපි කරන්නේ ගැටලු වලින් පැනලා යනවා. ලංකාවේ කුණු ඉතා විශාල ප්‍රමාණයක් එකතු වුණා. එකතු වෙලා ඒක කන්දක් වගේ වුණා. කන්දක් වෙලා මිනිසුන්ගේ ඇඟට කඩාගෙන වැටුණා. ඒ කියන්නේ අපි ගැටලුව අභියෝගයක් විදිහට බාර අරගෙන ඒක විසඳන්න අපි උත්සාහ කරපු නැති නිසා අපිට සිද්ධ වුණා ඒකෙන් මහා ව්‍යසනයකට මුහුණ දෙන්න. ඒ වගේම ඔය පාරේ දාලා යන ටොපිකලයක් නිසා අපි දන්නවා අපේ සාගරයේ ඉතා විශාල ලෙස අද වෙනකොට
දූෂණයට ලක් වෙලා. අපි කාලා දාන යෝගට් කෝප්පේ නිසා අපේ මේ මුහුද දූෂණයට ලක් වෙලා. ඒ වගේම අපි දන්නවා බීලා වතුර බීලා විසි කරන ප්ලාස්ටික් බෝතලේ නිසා පරිසරය විනාශ වෙලා. ඉතින් මේ සියලුම දේවල් අපි ගැටලු විදිහට අඳුනගෙන මේවා අභියෝගයක් බවට බාර අරගෙන අපිට විසඳුම් හොයන්න ඕනේ. එහෙම වුණොත් පුතේ අපිට නිතරම නිර්මාණශීලී අදහස් අපේ මනසට ගලාගෙන එනවා. ඒ වගේම නිර්මාණශීලී පුහුණු අවස්ථා තියෙනවා. අපේ දරුදරියන්ගේ නිර්මාණශීලීත්වය වැඩි කරන්න පාසලේදී ඒ වගේම පාසලෙන් බැහැර ක්‍රියාකාරකම් වලදී අපිට විවිධාකාර අවස්ථාවන් වලදී ලෝකෙදී මුහුණ දෙන්න පුළුවන් වෙනවා. නිර්මාණශීලීත්වය වැඩි කරගන්න පුළුවන් වැඩසටහන් වලට. ඉතින් අපේ දරුවන්ටත් අපි කියනවා ඔබ සියලු දෙනාම නිර්මාණශීලී මේක වැඩි දියුණු කර ගැනීම සඳහා පාසලේදී වගේම පාසලෙන් බැහැරවත් යම් යම් ක්‍රියාකාරකම් වල නියැලෙන්න. ඒ වගේම නිර්මාණශීලීත්වය අගය කිරීම. අපි දන්නවා අපේ රටෙත් තියෙනවා නවනිපැයුම් කරුවන්ගේ කොමිසමක් තියෙනවා. ඒගොල්ලෝ අවුරුද්දක් පාසා මොනවද මේ නවනිපැයුම් කරන අය කවුද කියලා හොයලා ජාතික තලයට ගෙනල්ලා සම්මාන දෙනවා. මට මතකයි 2016 දී අපේ පාසල් මට්ටමේදී එක දරුවෙක් අර ඇල්කොහොල් බීපු අයට පොලිසියෙන් කළේ ඉස්සර රබර් බැලුම් පුම්බන එක අදටත් තාම කරනවා. ඉස්සර කරේ ඒක කියලා අඳුරගත්ත ඒ පාසල් දරුවා. එයා කල්පනා කරා බැයිද මේක මීට වඩා වෙනස් විදිහට ටෙස්ට් කරලා බලන්න කොච්චර ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙනවද කියලා. ඒකට එයා හැදුවා පොඩි ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් ඇල්කොහොල් ඩිටෙක්ටර් කියලා. ඒක හදපු දරුවා 2016 දී නවනිපැයුම් කරුවන්ගේ කොමිසමේදී ලංකාවේ පළවෙනි තැනටපත් වුණා. හොඳම පාසල් මට්ටමේ නවනිපැයුම් කරුවා බවට පත් වුණා. එයාට විදේශ සංචාරයක් පවා ලැබුණා. අද වෙනකොට එයා විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන දරුවෙක්. ඉතින් අන්න ඒ වගේ අගය කිරීම තුලින් අපිට පුළුවන් මේ දරුවන්ගේ ඔබගේ නිර්මාණශීලී කුසලතාවය වැඩි දියුණු කරන්න. මතක තියාගන්න ඊළඟ අවුරුද්දෙත් එනවා නවනිපැයුම් කරුවන්ගේ කොමිසමේ මෙන්න මේ තරඟය. එතකොට ඒකට ලෑස්ති වෙන්න අලුත් අදහසක් හොයාගන්න. ඒ අදහස යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කරලා තරඟයට ඉදිරිපත් කරන්න. අන්න ඒක නිසා නිර්මාණශීලීත්වය අපිට අගය කරන්න පුළුවන් නම් නිර්මාණශීලීත්වය වැඩි කරගන්න පුළුවන්. නිර්මාණාත්මක හැසිරීම ආදර්ශනය කිරීම. අපි දන්නවා දැන් මේ මම ඔයගලන්ට උදාහරණ කිව්වේ කොස් පෝෂ දරුවෙක් හැදුවා කියලා කිව්වේ ආදර්ශනය කරන්න. මම කිව්වේ එක දරුවෙක් ඇල්කොහොල් ඩිටෙක්ටර් එකක් හදලා නව නිර්මාණකරුවන්ගේ කොමිසමේ ජාතික මට්ටමේ පළවෙනියා වුණා කිව්වේ අන්න ඒවෙන් ආදර්ශ ගන්න. ඉතින් දුවේ පුතේ ඕගොල්ලෝ වගේම දරුවෝ තමයි මේ රටේ. ඒතොර ඒගොල්ලෝ තමයි මේව හැදුවේ. ඉතින් අන්න ඒ අයගේ ජීවිත ආදර්ශයට අරගෙන ඔයාට පුළුවන් නව නිර්මාණකරුවෙක් වෙන්න. අද වෙනකොට ලෝකේ ඊලන් මස්ක් කියන කෙනා ඉහළින්ම ඉන්නවා නිර්මාණකරුවෙක් විදියට. එයා හදනවා අඟහරු ලෝකෙට ගිහිල්ලා ගෙවල් හදන්න. ඉතින් අන්න ඒ ආදර්ශය අපේ හිතට ගන්න. අපේ දරුවන්ට අනාගතේ පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා වෙනත් ග්‍රහ ලෝකයකට ගිහිල්ලා අපේ දරුවෝ අනාගතේ නිර්මාණය කරાવી කියලා හිතන්න පුළුවන් මට්ටමට නිර්මාණශීලීත්වය දියුණු කරගන්න. දෙවෙනි ගති ලක්ෂණය දෙවෙනි කුසලතාවය තමයි නවෝත්පාදනය කියන්නේ. ඉතින් නවෝත්පාදනය ගත්තාම අපි දන්නවා නවෝත්පාදනයට අත්‍යවශ්‍යම දේ තමයි නිර්මාණශීලීත්වය. නිර්මාණශීලී අදහස භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීම තමයි නවෝත්පාදනය. මම කියවනේ අර අපේ හැදුවා කියලා දරුවෙක් ඇල්කොහොල් ඩිටෙක්ටර් කියලා පොඩි මැෂින් එකක්. හැබැයි ඒ දරුවගේ භාණ්ඩය තාමත් වෙළඳපොලේ නැහැ. එතකොට අදහස තිබුණා. ඒ අදහස තරඟයකට ගෙනිච්චා. ලංකාවෙම පිළිගැනීමකට ලක් වුණා. හැබැයි දුවේ පුතේ ඒ දරුවගේ භාණ්ඩය තාමත් වෙළඳපොලේ නැහැ. ඒක කියන්නේ නවෝත්පාදනයක් බවට පත් වෙලා නැහැ. ඉතින් භාණ්ඩයක් සේවාවක් බවට පත් කරගත්තේ නැත්නම් අලෙවි කරන්න දෙයක් නැති වෙලා යනවා. අලෙවි කරන්න දෙයක් නැති වෙලා යනවා. ඒතොර අලෙවි කිරීම සඳහා නවෝත්පාදනයක් අත්‍යවශ්‍යයි. අලෙවි කිරීම නොකළොත් අපි කරපු දෙයට ලැබෙන ප්‍රතිලාභය හරිම අඩුයි. වෙළඳපොලේ අලෙවි වෙනවා නම් තමයි අපිට පුළුවන් වෙන්නේ ලාභයක් හොයාගන්න. ඒක නිසා අදහස වෙළඳපොලේ අලෙවි කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කර ගැනීම තමයි ව්‍යවසායකයාගේ කාර්යභාරයේ විය යුත්තේ. ඒක නිසා අදහස් තිබුණ පළින්ම හොඳ ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. ඒ අදහස වෙළඳපොළට අලෙවි කරන්න පුළුවන් විදිහට හොඳ භාණ්ඩයක් සේවාවක් අපි හදා ගන්න ඕනේ. ඒක තමයි මේ නවෝත්පාදනය කියලා කිව්වේ. නවෝත්පාදන සිදුවෙන ආකාර කීපයක් අපි සාකච්ඡා කරනවා. අපි දන්නවා දුරකථනය සොයා ගැනීම සම්පූර්ණයෙන්ම නව සොයා ගැනීමක්. ඒ මුල කාලයේදී සිදුවෙච්ච දේ. ඊට පස්සේ අපි දන්නවා දුරකථනය තවදුරටත් දිගුවක් විදිහට දියුණු වුණා. මුලින් තුන දුරකථනය යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා
අපි 1980 ගණන් වල 90 ගණන් වල පාවිච්චි කරපු දුරකථනය සම්පූර්ණයෙන් වෙනස්. ඊට පස්සේ අපි දන්නවා ඒකේ තවත් දුරටත් ඉදිරියට ගිහිල්ලා ජංගම දුරකථනය ආවා. ජංගම දුරකථනය ඒක නිසා ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඊටත් වඩා එහාට ගිහිල්ලා සංකලනයක් විදිහට අදගත්තාම මේ වගේ වොච් එකයි, ඒ කියන්නේ අපි අතේ බඳින ඔරලෝසුවයි, දුරකථනයයි, ඒ වගේම විවිධාකාර සංවේදන පහසුකනුයි, මේකේ WhatsApp තියෙනවා, Viber තියෙනවා, සියලුම දේවල් තියෙනවා. අපි දන්නවා ඒක අද පාවිච්චි කරනවා ස්මාර්ට් බෑන්ඩ් එකක් කියලා, නැත්නම් ස්මාර්ට් වොච් එකක් කියලා. ඉස්සර වොච් එකක් පාවිච්චි කරේ අපි දන්නවා වෙලාව බලන්න විතරයි. අද වොච් එකක් පාවිච්චි කරනවා මේ සියලුම දේවල් සංවේදන කටයුතු සිදු කර ගැනීම සඳහා. ඒක නිසා ප්‍රධාන කාරණා 4ක් ඔස්සේ අපිට පුළුවන් අලුත් දේවල් කරන්න. නව සොයා ගැනීමක්, දිගුවක්, අනුකරණය කිරීමක්, සංකලනයක්. අනුකරණය කිරීමක් කියන්නේ සමහරු ලැජ්ජයි කොපි කරන්න. උනාට දුවේ පුතේ මතක තියාගන්න අපි ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන්නේ කොපි කරලා. අපි මේ අද කතා කරන භාෂාව අපි කාගෙන් හරි කොපි කරගත්ත දෙයක්. අපි මේ අඳින පළඳින ආකාරය කාගෙන් හරි කොපි කරගත්ත දෙයක්. ඒක නිසා ඉස්සර කාලේ නම් මිනිස්සු මේ නවෝත්පාදන ගැන කතා කරනකොට කොපි කරනවා කිව්වොත් හරිම පල්ලෙහා මට්ටමට දාලා කතා කරේ. හැබැයි එහෙම නෑ. අද වෙනකොට ලෝකේ කොහේ හරි තැනක හොඳ දෙයක් සිද්ධ වෙනවා නම් ඒක අපිට ආදේශ කරගෙන අපිටත් පුළුවන් නම් දියුණු කරන්න, අපේ ආයතන දියුණු කරන්න පුළුවන් නම්, අපේ නිෂ්පාදන දියුණු කරන්න පුළුවන් නම් ඒකට ලෝකයේ අද පිළිගැනීමක් තියෙනවා. ඒක නිසා අනුකරණයක් කළා හරි දියුණු වුණාට කමක් නැහැ. උදාහරණයක් විදිහට අපි දන්නවා අපේ කඩවල් පාරවල් ලයින් ඉඳගෙන බනිස් විකුණනවා, පාන් විකුණනවා. හැබැයි අපි දකිනවා ඒ වගේම ඊටත් වඩා පොඩ්ඩක් එහාට ගියාම තියෙනවා පිටරටින් ආපු බර්ගර් කින් තියෙනවා, මැක්ඩොනල්ඩ්ස් තියෙනවා, පීසා හට් තියෙනවා. ඒගොල්ලෝ විකුණන ක්‍රමය ඊට වඩා වෙනස්. අපේ මේ බේකරි කඩකෑම විකුණපු අය විකුණපු ක්‍රමය වෙනස්. අර අපි කියපු පිටරටින් ඇවිල්ලා විකුණන අයගේ විකුණන ක්‍රමයද වෙනස්. ඉතින් අපේ අයට කවදා හරි දිනු වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? අරගොල්ලෝ කොහොමද මේ වෙනස් වෙලා තියෙන්නේ කියලා හොයාගෙන ඒ පීසා හට් එකේ තියෙන හොඳ ගත ලක්ෂණ ටික අරගෙන එන්න පුළුවන් නම් අපේ මේ බේකරි නිෂ්පාදන වෙළඳ අලවිසලට අන්න එයාටත් දිනු වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ අනුකරණය කිරීමක් කියලා. ඒ වගේම පුතේ නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍ර මොනවද කියලා කිව්වොත් අනපේක්ෂිත සිදුවීම් නිසා නවෝත්පාදනය සිද්ධ වෙනවා. දැන් මේ කොරෝනා වෛරසය ලෝකෙට පැමිණීම අනපේක්ෂිත දෙයක්. ඒක ඔස්සේ අපි දැක්කා ඉතා විශාල ප්‍රමාණයක් අලුත් දේවල් හැදෙනවා. නේද? මාස්ක් එක හදන එක, ඊට පස්සේ අපි දැක්කා මේ සමහරු මේ හෙල්මට් එක වගේ ඔළුව සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි එක එක උපකරණ හදලා තියෙනවා මේ විෂ බීජ වලින් ආරක්ෂා වෙන්න. ඊට පස්සේ අපි සැනිටයිසර් හදන්න පටන් ගත්තා. මෙන්න අනපේක්ෂිත සිදුවීමක් නිසා ලෝකෙට වෙච්ච දේවල් එන්නත් හදන්න පටන් ගත්තා. අලුතෙන් මේ කොරෝනා වෛරසයට මුහුණ දෙන්න. ඉතින් අන්න ඒවා තමයි අනපේක්ෂිත සිදුවීම්. ලෝකේ යුද්ධ සිද්ධ වෙනවා, ගම් වතුර සිද්ධ වෙනවා, නායම් සිද්ධ වෙනවා, ගිනි කඳු පිපිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම මිනිසුන් විසින් සිද්ධ කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒ වගේ අනපේක්ෂිත දේවල් ඇතිවීම නිසා අලුත් දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ක්‍රියාවලිය අවශ්‍යතාවයක්. අපි දන්නවා කල් තියාගන්න බෑ ඉස්සර කාලේ ආහාර පාන. ඉතින් ඒ ආහාර පාන කල් තියාගන්න නැති වුණාම මොකද වෙන්නේ? නාස්ති වෙනවා. ඒතර අද වෙනකොට මොකද කරලා තියෙන්නේ? නාස්ති වීම ආම කරන්න අපි ක්‍රියාවලිය හදලා තියෙනවා. ඩිහයිඩ්‍රේෂන් කියලා තියෙනවා. අද වෙනකොට ගොඩාක් ජනප්‍රියයි. ගොඩාක් ප්‍රචලිතයි. විජලනය කියන එක. ඒතර ඒ ක්‍රියාවලිය අවශ්‍යතාවය. වෙළඳපොලේ වෙනස්කම් වෙනවා. පාරිභෝගික එක එක දේවල් ඉල්ලනවා. ඒතර පාරිභෝගික එක එක දේවල් ඉල්ලනකොට අපි ඒවට භාණ්ඩ හා සේවා හදලා දෙන්න ඕනේ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව වෙනස් වෙන ආකාරයට අපේ භාණ්ඩ හා සේවා වෙනස් කරන්න ඕනේ. ඉස්සර කාලේ ළමයි අපි දන්නවා රොටි කෑවට අවුරුදු බර ගානක් තිස්සේ අපි රොටි කනවා. හැබැයි අද වෙනකොට අපි දන්නවා ඒ ළමයා රොටි කනවට වඩා කැමති අර මං කලින් කියපු පීසා එක කන්න. අන්න අපි වෙනස් වෙන්න ඕනේ. එහෙනම් වෙළඳපොලේ අවශ්‍යතාවයට අනුව හැඩ ගැහෙන්න ඕනේ. ප්‍රජා පරිසරය හා ජන ජීවිතයේ සිදුවන වෙනස්කම්. අපි දන්නවා අපේ පරිසරයේ සිදුවෙන වෙනස්කම් තියෙනවා. මිනිසුන්ගේ සංයුතිය වෙනස් වෙන. ඉස්සර පවුලක් ගත්තාම ලොකු පවුලක්, අද පවුලක් ගත්තාම පොඩි පවුලක්. එතකොට අද ඉන්න සමාජය අපි කියනවා වැඩිහිටි ජනගහනය වැඩි, ළමා සහ තරුණ ජනගහනය අඩුයි කියලා. අන්න ඒ වගේ වෙනස්කම් නිසා මේ සමාජයට ඇති වෙන ප්‍රශ්න මොනවද කියලා බලලා අපිට අලුත් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම සංජානනයේ හේවත් තේරුම් ගන්න ආකාරයේ වෙනස්කම් තියෙනවා. දැන් කෙනෙකුට මේ ඔන්ලයින් ඉගෙන ගන්න එක හොඳයි වගේ පෙනුනට තව කෙනෙකුට ඒක හොඳ නැහැ. ඒක තමයි අපේ මානව ස්වභාවය. ඒක නිසා මේ අපි දෙයක් තේරුම් ගන්න ආකාරය, දෙයක් දිහා බලන ආකාරය වෙනස් නම් අන්න නවෝත්පාදනය නැතෙන්දි සිද්ධ වෙනවා. දැනුම පදනම් කරගෙනත් අපි නව නිර්මාණය කරනවා. ලෝකයේ
ග්‍රැෆයිට් කියන දේ අපි ගාව තියෙනවා මිනිරන්. ලෝකයේ මිනිසු විද්‍යාගාරවල ගෙනිල්ලා පර්යේෂණය කරලා බලලා මේ මිනිරන් අපි ගත්තාම අපි කියනවා 3 dimensional තුන් පැත්තක් තියෙනවා. උසක් දිගක් පළලක් තියෙනවා. ලෝකයේ විද්‍යාගාරයක් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයට මේක ගෙනහිල්ලා උස නැති කරලා දිගයි පළලයි විතරක් තියෙන දෙයක් බවට පරිවර්තනය කළා. ග්‍රැෆීන් කියලා දෙයක් හදන්න පුළුවන් කියලා හොයාගත්තා 2010 දී. ඒකට නොබෙල් තෑග්ගක් හම්බුණා. එතකොට ඒ හොයාගත්ත ග්‍රැෆීන් කියන එක විද්‍යාගාරයක දැනුම පදනම් කරගෙන හොයාගත්ත දෙයක්. පර්යේෂණවල කාලාන්තරයක් තිස්සේ නියැලීම නිසා ලැබිච්ච ප්‍රතිඵලයක්. අන්න ඒ විදිහට අලුත් දේවල් අපි නිර්මාණය කරනවා විද්‍යාගාර තුල. අපෙත් තියෙනවා විවිධ දේ සඳහා විද්‍යාගාරයන්. ඒවා තුල යම් යම් අලුත් දේවල් සිද්ධ කරනවා. අන්න ඒවා අපි කියනවා දැනුම මත පදනම් කරගත්ත නවෝත්පාදනය. තුන්වෙනි ව්‍යවසායකත්ව ගති ලක්ෂණ විදිහට අපි සලකන්නේ අවදානම් බාර ගැනීම, අවදානම් දැරීම. අපි දන්නවා අලුත් දෙයක් කරනවා නම් අලුත් දේ කලිනුත් කිව්වා වගේ යම්කිසි ඉඩකඩක් තියෙන්න පුළුවන් අසාර්ථක වෙන්න. ඉතින් අපි කරන සියලුම දේවල් ඒක නිසා සාර්ථක වීම හෝ සාර්ථක නොවීම කියන කොටවල් දෙකට වැටෙනවා. ඒක නිසා සාර්ථක නොවීම කියන කොටස තමයි අපි කියන්නේ අවදානමක් කියලා. අන්න ඒ අවදානම අපි බාර ගන්න ඕනේ. අපි විභාගයට ගියත් මතක තියාගන්න ඕනේ දුවේ පුතේ අපි දන්නවනේ කොටසකට සමත් වෙන්න පුළුවන් කොටසකට සමත් වෙන්න බැරි වෙනවා. ඉතින් අන්නේ බැරි වෙන කොටස අපි සූදානම් වෙන්න ඕනේ. ඔව් අපිට පේල් වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා නම් අපි මොකද කරන්නේ? විසඳුම් තියෙන්න ඕනේ, විකල්ප තියෙන්න ඕනේ. අපේ ගොඩක් දරුවන්ට මේ අසාර්ථකත්වයේ දරා ගන්න බෑ. අපේ අම්මලා තාත්තලාම ඉතින් ගෙදරදී හුරු කරනවා මේ විභාගය කියන එක ෆේල් වුණොත් ඒක හරිම ජීවිතේ අපරාධයක් කියලා අපේ අම්මලා තාත්තලා හුරු කරලා තියෙනවා. එහෙම නෙවෙයි. යම්කිසි අවදානමකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතයේ හැම තිස්සෙම අපි අවදානම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙනවා. ඉතින් ව්‍යවසායකයා කියන කෙනත් ඒ වගේ තමයි. අපේ දරුවෝ ගෙදරදී අපි අවදානම් වලට මුහුණ දෙන්න හුරු කරේ නැත්තම් අන්න ඒ අයට ව්‍යවසායකයෝ වෙන්න ඉඩකඩ අඩු කරනවා. ඉතින් අපේ දෙමව්පියන්ටත් අපි කියන්න ඕනේ දරුවට යම්කිසි අවදානමක් ගන්න ඉඩ දෙන්න. දරුවට අලුත් දෙයක් කරලා ඒකේ ෆේල් වුණාට කමන්නේ අලුත් දෙයක් කරලා යම්කිසි ප්‍රමාණයකට අත්දැකීම් එකතු කරගන්න ඉඩ දෙන්න. මේ ෆේල් වෙන දේවල් මම කලිනුත් කිව්වා ඒවා ඉගෙනීම් මිසක් ඒවා සම්පූර්ණයෙන් අපි අපතයන් විදිහට නාස්තීන් විදිහට සලකන්නේ නැහැ. ඒක නිසා යම් යම් දේවල් කරනකොට සිදුවෙන අසාර්ථක තත්ත්වයන්ට සිදු විය හැකි අසාර්ථක තත්ත්වයන්ට මුහුණ දෙන්න අපිට ශක්තියක් තියෙන්න ඕනේ. ඒක තමයි ව්‍යවසායකයෝ බය නැතුව තමන්ගේ අතේ තියෙන මුදල් දාලා ව්‍යාපාර පටන් ගන්න. සමහරලාට ව්‍යාපාරේ කඩම් වැටෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්, අතේ තියෙන සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ අවදානම බාර අරගත්තේ නැත්නම් එයාට කවදා හරි හොඳ සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න බෑ. ලෝකේ අංක 1 ව්‍යාපාරයක් බවට පත් වෙන්න බෑ. ලෝකයට අපනයනය කරන භාණ්ඩ නිෂ්පාදනය කරන අපනයන සමාගමක් බවට පත් වෙන්න බැරි වෙනවා. ඉතින් ওই කාරණා ටික එයාට කරන්න පුළුවන්කම ලැබෙන්නේ අවදානම් බාරගත්තොත් තමයි. ඊගාව කාරණේ තමයි අනාගත දැක්ම. ලෝකේ අපි කොහෙටද යන්නේ කියලා අනාගතයට යන්නේ කොහෙටද කියලා අපි අද ඉඳලා දකින්න ඕනේ. මම කියවනේ ඊලන් මස්ක් හදනවා අඟහරු ලෝකේ ගෙවල් හදන්න. ඒක නිසා දුවේ පුතේ ඔයාටත් මතක තියාගන්න ඕනේ කවදා හරි අඟහරු ලෝකෙන් ඉඩමක් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. අඟහරු ලෝකේ ව්‍යාපාරයක් පටන් ගන්න ඔයාට වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ අනාගත දැක්මත් ඉතා දුර දැක්මක් බවට ඇති පුජ්‍යලයක් බවට ඔයාපත් වෙන්න. මේ අදහෙට තියෙන විභාගයක් සමත් වීම විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ. මේ ජීවිතේට අපිට ගොඩාක් දුර ඉලක්කයක් හදාගන්න. අවුරුදු 40 දී ඔයා ලෝකේ මෙච්චර පිළිගැනීමකට ලක් වෙන මේ වගේ ධනවතෙක් බවට පත් වෙනවා කියලා ඉලක්කයක් හදාගන්න. අවුරුදු 50 වෙනකොට ඔයා ලෝකේ නම ගිය පුජ්‍යලයක් බවට පත් වෙනවා කියන එක ඉලක්කයක් හදාගන්න. අන්න ඒක තමයි අනාගත දැක්ම. ඕනම ව්‍යවසායකයෙක් තමන්ගේ අනාගත හීනයක් දකිනවා. ඒ ව්‍යවසායකයා හීනේ දැකලා ඒක අදහෙට ළඟා කරගන්න බෑ. එයා දන්නවා මේකට අවුරුදු 5ක් යයි 10ක් යයි 15ක් යයි 20ක් යයි කියලා දන්නවා. ඊලන් මස්ක් සමහරලාට ජීවත් වෙලා ඉන්න එකක් නැහැ. අන්තිමට මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි වෙන වෙලාවේ. හැබැයි එයා හීනේ දැකලා ඒ හීනේ සඳහා තමන්ගේ කාර්ය මණ්ඩලය සහ තමන් එකතු වෙලා වැඩ කරනවා. අන්න ඒක තමයි අනාගත දැක්ම කියලා අපි කියන්නේ. ඊගාව කාරණේ පරිසර සංවේදී වෙන එක. අපි දන්නවා මං කලිනුත් කිව්වා අපි ගොඩාක් අය පරිසරයට සංවේදී නැහැ. අපි දන්නවා අපේ තාත්තා ගෙදර එනයක් ගහනකොට ඒ තාත්තගේ ඇඟිල්ලේ මිටිය වදිනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි අපි කල්පනා කරන්නේ මේ තාත්තගේ ඇඟිල්ල තැලෙන එක මිටිය වැදිලා වෙන රිදීම අපිට ආවම කරගන්න මොකද්ද කරන්න පුළුවන් දේ කියලා. මේ බලන්න නිර්මාණශීලී පුජ්‍යලයක් මොකද කරන්නේ? ඒ ඇනේ අතින් අල්ලගෙන ගහන්න ඕනේ නැති වෙන්න ඇනේ රඳවා ගැනීම සඳහා රඳවනයක් නිෂ්පාදනය කළා. ඒ රඳවනේ ඇනේ රඳවාගෙන තමයි මිටියෙන් ගහන්නේ.
ඉතින් මේ වගේ පරිසරයට සංවේදී වෙන දේවල් අපිට ගොඩාක් තියෙනවා. අපි දකිනවා අපේ සමාජයේ තියෙන දේවල්. මිනිස්සු මං කලිනුත් කිව්වා දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා, කන්න නැති මිනිස්සු ඉන්නවා, වතුර නැති පළාත්වල් තියෙනවා. ඉතින් මේවා විසඳුම් හොයන්න ඕන ප්‍රශ්න බවට අපි පත් කරගත්තොත් ව්‍යවසායකයාට ඕන තරම් ආදායම් හොයන්න පුළුවන්. මොකද මේ පරිසරයේ අවශ්‍ය දේවල් තමයි අපි කරන්නේ. අපි අවට මිනිසුන්ට ඕන දේවල් තමයි අපි කරන්නේ. අලෙවි කරන්න නම් දෙයක් ඒ අලෙවි කළ හැකි දේ නිෂ්පාදනය කරන්න නම් අපි පරිසරයට සංවේදී වෙන්න ඕනේ. මේ වෙලාවේ අපි දැක්කා පහුගිය කොරෝනා කාලේ කොච්චර මිනිස්සු පරිසරයට සංවේදී වුණාද. ගෙවල් වල හිර වෙලා හිටපු මිනිසුන්ට කන්න බොන්න අරගෙන ලොරි වල දාගෙන එහෙම නැත්නම් ඔන්ලයින් අපි කියන ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් වල වෙළඳපොළවල් හදාගෙන මිනිසුන්ගේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි සූදානම් වුණා. ඒක හොඳ ප්‍රවණතාවයක්. අපි පරිසරයෙන් මතුවෙච්ච අභියෝගයේ බය නැතුව බාර අරගෙන ඒකට මුහුණ දෙන්න කණ්ඩායමක් ලෑස්ති වුණා. අලුතෙන්ම ව්‍යවසායකයෝ බිහි වුණා. පරිසරයට සංවේදී වීම නිසා. අදටත් අපි දකිනවා සමහර අය තමන්ගේ රස්සාහි මුණත් ජීවිත සටන අත්හැරලා නැහැ. ඒගොල්ලෝ පරිසරයට ගැලපෙන ව්‍යාපාර කරනවා. පාරායිනේ තියාගෙන කෙනෙක් රොටි අලෙවි කරනවා. තව කෙනෙක් මූණු ආවරණ අලෙවි කරනවා. මේ විදිහේ විවිධාකාර ව්‍යාපාර වලට මේ පරිසරයත් එක්ක සංවේදී වෙලා මිනිස්සු යොමු වුණා පහුගිය කාලේදී. ඒක හොඳ අත්දැකීමක් අපිට. ඒ වගේම තමයි සුබවාදී වෙන එක. අපි කියන්නේ ගොඩක් වෙලාවට අපි කරන දේවල් වලදී අපි පටන් ගන්නෙම නෑ බෑ කියලා. ව්‍යවසායකයෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. අපි කියනවා එයා හොඳ ධනාත්මක චින්තනයක් තියෙන කෙනෙක්. පොසිටිව් තින්කර් කෙනෙක්. ඒක නිසා තමන් කරන දේවල් අර බැරි ගොඩට දාන්න නැතුව නැති ගොඩට දාන්න නැතුව හැමතිස්සෙම ඔව් මට පුළුවන් කියන විශ්වාසයෙන් යුතුව යමක් කරනවා නම් ඒක තමයි මේ සුබවාදී වීම කියලා කියන්නේ. අනිත් කාරණේ මම කලිනුත් කිව්වා අපි කරන සියලුම දේවල් අපි තමයි ජය හෝ පරාජය බාර ගන්න ඕනේ. සමහරු අපි නොදන්නා දෙයක් නිසා මේක සිද්ධ වුණා කියලා කර්මයට පෙරපවට වගේ දේවල් වලට මේ අපේ අසාර්ථකත්වය ලඟු කරනවා. හොඳ දෙයක් වුණොත් අපි කියන එක අපේ වාසනාව කියලා. හැබැයි වාසනාව පෙරපව් ගැන හිතනවට වඩා විශ්වාස කරන්න තමන් ගැන තමන්ට තමයි සාර්ථකත්වයේ නියමුවා වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. ඒක නිසා ව්‍යවසායකයත් එහෙමයි. ව්‍යවසායකයා විශ්වාස කරන්නේ තමන් ගැන. එයාට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. යමක් පටන් ගත්තොත් මේක දියුණු කරන්න කොහොම හරි පුළුවන් කියලා. අත් නොහරින විශ්වාසයක් තියෙනවා. වෙන අයට තමන්ගේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ බැර කරොත් එයා ලේසියෙන්ම වැඩේ අත්හැරලා දාලා හොඳ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නේ නැහැ. 8 වෙනි කාරණේ තමයි අසීරු අරමුණු. අපි ගොඩක් වෙලාවට හරිම ලේසි ටාගට්ස් තමයි පිටවන්නේ. හැබැයි ව්‍යවසායකයා මතක තියාගන්න ලේසි ටාගට්ස් නෙමෙයි ඉලක්ක නෙමෙයි පිටවන්නේ. ඊලන් මස්ක්ගේ ඉලක්කය අපේ ගොඩක් දෙනෙකුට කිව්වොත් කියයි කවදාවත් කරන්න බෑ කියලා. අපේ ලංකාවේ ඉන්න මං හිතන්නේ කිසිම කෙනෙක් ඔය අභියෝගේ බාරගන්නේ නැහැ ඊලන් මස්ක් දීලා තියෙන අභියෝගේ. ඊලන් මස්ක්ගේ අභියෝගේ ඇමරිකාවේ රජය පවා මුලින් බාරගත්තේ නැහැ. ඊලන් මස්ක් සමහරු සැලකුවේ ඇත්තටම පිස්සු මිනිස්සෙක් කියලා ඒ කාලේ. මෙයා මිනිසුන්ගේ ධනෙ නාස්ති කරන කෙනෙක් කියලා තමයි විශ්වාස කරේ. ඒ වුණාට අපි දන්නවා මේ අසීරු ඉලක්කයට අද ක්‍රමක්‍රමයෙන් එයා ලං වෙමින් ඉන්නවා. යම් යම් නිෂ්පාදනයන් කරලා තියෙනවා මේ අඟහරු ලෝකයට ළඟා වීම සඳහා පහසුව සලසන ආකාරයට. ඒක නිසා අසීරු ඉලක්කයක් පිහිටුවොත් තමයි අපිට අභියෝගයක් කරා ගිහිල්ලා හොඳ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊගාව කාරණේ තමයි ස්වාධීනත්වය. අනුන් යටතේ වැඩ කරනවට වඩා තමන්ගේ දෙයක් කිරීම තුළින් ලබන්නා වූ තෘප්තිය ව්‍යවසායකයා ඉහළින්ම අගය කරනවා. එයා කැමති නෑ අනුන්ගේ නියෝග වලට වැඩ කරන්න. එයා කැමති නෑ අනුන්ගේ උපදෙස් යටතේ වැඩ කරන්න. ඒක නිසා තමයි ව්‍යවසායකයා තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගෙන තමන්ගේම බොස් වෙන්නේ. අපි කියනවා be your own boss. ඔයාගේ නියෝග දෙන ප්‍රධානියා ඔයාම වෙන්න. එතකොට කාටවත් yes sir කියන්න ඕනේ නැහැ, ඔව් sir කියන්න ඕනේ නැහැ, බෑ sir කියන්න ඕනේ නැහැ, හා sir කියන්න ඕනේ නැහැ. තමන්ම තමයි තමන්ගේ boss. එතකොට මේ ස්වාධීනත්වය ඊටම වැදගත් වෙනවා ව්‍යවසායකයෙක් වීම සඳහා. 10 වෙනි කාරණේ නම්‍යශීලීත්වය. ව්‍යවසායකයා කියන කෙනා වෙනස් වෙන පරිසරයේදී වෙනස්කම් වලට ඉතාම ඉක්මනින් හැඩ ගැහෙන්න ඕනේ. සමහර ව්‍යාපාර තිබුණා මේ COVID-19 අවස්ථාවේදී කොවිඩ් වසංගතය ආවම වහලා දාලා පැත්තකට ගිහිල්ලා මුකුත් බෑ නෑ කියලා හිටපු ව්‍යාපාර. හැබැයි තව ව්‍යාපාර තිබුණා මට මතකයි පළතුරු බීම අලවිසලක් පවත්වාගෙන ගිය අපේ ව්‍යවසායකයෙක්. ඒ වෙලාවේ පළතුරු අලවිසල පවත්වාගෙන යන්න බෑ. හැබැයි තමන්ගේ සේවකයෝ 100 ගානටම රස්සාව නොදී හිටියේ නෑ. ඔක්කොම සේවකයෝ ටික ගෙන්නගෙන පළතුරු ටික ගෙනල්ලා ගෙවල් ගානේ පළතුරු බෙදලා තමන්ගේ ව්‍යාපාරය කරගෙන ගියා රජයේ අවසර ඇතුව. ඉතින් ව්‍යවසායකේ පරිසරය වෙනස් වෙනකොට ඒකට හැඩ ගැහෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ඒකයි අපි
මුලම කාලේදී පරිගණක එක්ක පාවිච්චි කරනකොට පාවිච්චි කරේ මගේ කාලේ මට මතකයි ෆ්ලොපි ඩිස්ක් එක තමයි පාවිච්චි කරේ. එතකොට අද වෙනකොට මට ඒක නැහැ කියලා වැඩ කරන්න නැති හිටිය පරිගණකයෙන් මට ගන්න තියෙන සේවාවන් ටික ගන්න බෑ. අද වෙනකොට ඒක නිසා මට පුළුවන් වෙන්න ඕනේ ක්ලවුඩ් එක වැඩ කරන්න. මුලම පාවිච්චි කරේ මේ 1.44 MB තියෙන 1.44ක් MB තියෙන ෆ්ලොපි ඩිස්ක් එක සාක්කුවේ දාගෙන ගිහලා තමයි මුල කාලේ වැඩ කරේ. එතකොට අද ඒක මතම හිටියොත් මට මේ පරිගණකයෙන් කරන්න පුළුවන් වැඩ වලින් 100%ක්වත් අද කරන්න බෑ. ඒක නිසා ව්‍යවසායකයත් ඒ විදිහටම තමයි ලෝකේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන දේවල් වලට අපි හුරු වෙන්න ඕනේ. ඉතින් දුවේ පුතේ ඔය කාරණා 10ට අමතරව අපි කියනවා මෙන්න මේ කරුණු ටිකක් මතක තියාගන්න කියලා ව්‍යවසායකයෙක් වෙන්න නම් පළවෙනි එක තමයි කැපවීම, ආත්ම විශ්වාසය, සාමාන්‍ය වැටහීම, ජෙනරල් නොලෙජ් කියලා අපි කියන්නේ අපිට තියෙන්න ඕනේ. තොරතුරු සොයා බලන්න ඕනේ. සොයම් පෙළඹවීමක් තියෙන්න ඕනේ. දැඩි ආශාවක් තියෙන්න ඕනේ ව්‍යවසායකයෙක් වීම. මොන බාධා ආවත් මම කොහොම හරි හොඳ ව්‍යවසායකයෙක් වෙනවා කියන එක විශ්වාස කරන්න ඕනේ. ඉතින් මේ කියන ගති ලක්ෂණ ටික තියෙන කෙනෙක් ලෝකයේ කවදා හරි දියුණු ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. එයා මේ ලෝකේ ජය ගන්නවා. එයා ලෝකේ ජය ගන්නකොට අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. අපේ රටත් ලෝකයේ බැබලෙන තැනකට එනවා. අද දවසේ අපි කතා කළේ දුවේ පුතේ මොකද්ද ව්‍යවසායකත්වයේ වැදගත්කම, ඒ වගේම ව්‍යවසායකයෙක් වීම සඳහා තියෙන ගති ලක්ෂණ මොනවද කියලා. එතකොට මේ අවබෝධය ඇතුව ඔබ අනාගතයේදී මේ රට බබලවන, ලෝකේ බබලවන සාර්ථක ව්‍යවසායකයෙකු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි දකින්න කැමතියි ඔබ සියලු දෙනා අනාගතයේ හොඳ ව්‍යවසායකයෝ වෙලා මේ රට දියුණු කරන්න, සංවර්ධනය කරන්න දායක වෙන හැටි. එහෙමනම් අපි නැවත දිනයකදී මුණ ගැසෙමු. එතෙක් ආයුබෝවන්.